ඉතින් කොහොමද ඔයාලට මේ සතියේ ඉතින් අපව සර්ප්‍රයිස් කරලා අපිට කොහොම සතුටක් ලබා දුන්නා. ඒකට ඉතින් නැවතත් ස්තුති කරනවා. හරි ආයිබෝවන්. මම අද හිතුවා ඉස්කෝලේත් පටන් ගන්න හින්දා ඔයගොල්ලන්ට සුදු ගවුමක් මහන විදිහ කියලා දෙන්න ඕන කියලා. සුදු ගවුමක් දැන් අපි කරේ නැහැනේ. තා ටිකක් පහුවිලා තමයි මම කරන්න හිතන් හිටියේ පොඩ්ඩක් කාලයක් අරගෙන. ඒ වුණාට දැන් ඉස්කෝලේ 21 න් පස්සේ දිගටම ගන්නවනේ. සමහර අයට අලුතෙන් ගවුම් මහ ගන්න ඕනේ. සමහර අයට තියෙන ගවුම් ලොකු කර ගන්න ඕනේ. එහෙම ප්‍රශ්න තියෙනවනේ. පොඩි පොඩි අය ඉන්නේ ඊළඟට ජනවාරියට නැවත ඉස්කෝලේට පටන් ගන්නවා. ගෙදර ඉන්නවා චූටි දුවා ඉස්කෝලේ යන්න ඕනේ. ඒකින්ද අපි යාට සුදු ගවුමක් මහන්නේ. ඉතින් මේ බලන්න මම සුදු ගවුමක් මහලා මැදලා ගෙනාවා. මැදලා ගෙනාම මේ බලන්න අවලා තියෙන මේ විදිහට. මම ඔයාලට මේ විදිහට මේ ඉස්සෙල්ලා ගවුම පෙන්නනවා. මේ බලන්න සුදු ගවුම මහලා වැඩ ඉවර කරලා මැදලා නවලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ මම කොටසෙන් කොටස දිගාරිනවා. මේ බලන්න. මේක දිගෑරියාම මේ පැත්ත ඉදිරිපස. මේ තියෙන්නේ කන්ද කොටස. මෙතෙන්ට බටන් එකක් අල්ලන්න පුළුවන්, හක් එකක් අල්ලන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට කැමති විදිහකට කරගන්න පුළුවන්. මේ බලන්න කොලර් එක මැදලා මෙහෙම ගෙනහම කොලර් එක මේ විදිහට තියෙන්න ඕනේ. මේ මෙහෙම මම පෙන්නුවා මේ බලන්න ලස්සනට තියෙනවා. මේක තමයි අපේ ඇඳුම මහලා වැඩ ඉවර වුණාම තියෙන විදිය. දැන් මම තව කොටසක් දිගාරිනවා. මේ බලන්න. මෙහෙම දිගෑරියාම කොටසින් කොටසෙන් බලන්න ඔය. දැන් මෙහෙම ඔයාලට පේනවා. මේ විදියට පේනවා මේ. දැන් අපේ මේ දාලා මේ අත් දෙකත් හොඳටම මන්දලා මේ කොලර් එක. ඊට පස්සේ මේ ඉන්නේ බලන්න ඉන්නේ. මේක අද මම අඟලේ රැලි තියලා මහලා තියෙනවා. රැලි 4 තියාගන්න අපිට ලේසි. මේක තමයි ටිකක් අමාරු මෙහෙම ඉන්නේ මම පොඩක් උඩට උස්සලා පෙන්නුවාම මේ බලන්න රැලි ටික ඔයාලට පේනවා ඇති එක සමානව. රැලි ටික එක සමානව තියෙන අයන් කරලා තියෙන විදිහත් හොඳට බලන්න. රැල්ල ගානට තියලා උඩින් පටන් ගත්ත ගානමයි පහළට තියෙන්නේ. ඒ විදිහට මේ ඉදිරිපස. එතකොට පිටුපසට හැරුණාම පිටුපසත් ඒ විදිහමයි. මේ බලන්න පිටුපසත් ඒ විදිහමයි. ඉන්නට අපි බෙල්ට් එකක් දානවා. බෙල්ට් එක මම ඉන්න මැදට අල්ලලා තියෙනවා. මේ බෙල්ට් එක ඉන්න මැදට අල්ලලා තියෙනවා. එතකොට මෙහෙම ගත්තාම ලස්සනට එනවා. දැන් මේ කොලර් එකේදී මෙතනින් බලන්න මේ මම මෙතන පෙන්නනවා කොලර් එක අල්ලලා තියෙන විදිය. කොලර් එකේ උඩ රවුම මේ පාත් වෙලා නෑනේ. මෙතන මේ ප්‍රමාණය කෙලින් තියෙන්නේ. එතන අඟල් දෙකමාර විතර ප්‍රමාණය කෙලින් තියලා ඊට පස්සේ තමයි රවුම් වෙලා තියෙන්නේ. ඉදිරිපසටත් එහෙමයි. මේ තව තමයි මේ බලන්න ගවුම මහලා ඉවර වෙලා අපි උඩ අයන් කරලා තියෙනවා. අයන් කළාම මේ නැම්ම මෙතන ඉදිරිපස සහ පිටුපස මහාගත්ත කොටස ඉදිරිපසට නැවිලා තියෙන්නේ. මහාගත්ත කොටස ඉදිරිපසට නැවිලා තියෙන්නේ. උරහිස මුදුන ඇවිල්ලා තියෙන්නේ නැම්මකට. උරහිස මුදුන ඇවිදින්න තියෙන්නේ නැම්මට. ඒ නැම්මට තමයි අතේ මුදුනත් අල්ලන්න ඕන. මේ අතේ මුදුනත් අපි ඒ නැම්මටයි අල්ලනකොට අල්ලන්නේ. මේ ගවුමේදී අපි ඉදිරිපස පළුවට වඩා කොලර් එකක් දාලා මහන නිසා පිටුපස පළුව අඟල් එකමාරක් ඉහළට ඔසවලා තියෙන්නේ. පිටුපස පළුව මොකද්ද කරලා තියෙන්නේ? අඟල් එකමාරක් ඉහළට ඔසවලා තියෙනවා. ඒ ඔසවලා උරහිස් මූට්ටු කරලා පළු දෙක එකට සමානව තියලා උරහිසින් ගත්තාම ඉදිරිපසටයි නැවෙන්න ඕන. ඒකට හේතුව තමයි අපි කොලර් එකක් දාලා ඇඳුමක් ගන්නාම ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? කොච්චරත් ආපස්සට යනවා. ආපස්සට යන එක නවත්තගෙන තියෙන්නේ අපි මොකෙන්ද? පිටුපස අඟල් එකමාරක් ඉහළට එසවීමෙන්. මේ බලන්න මේ කොලර් එක. දැන් ඔයාලට මම එදා චයිනීස් කොලර් එකක් කියලා දුන්නා. දැන් මේ සුදු ගවුමේ කොලර් එක. කොලර් එක අල්ලලා තියෙන්නේ කරවටේට අල්ලද්දි මෙතනින් ඉතුරු කරලා තියෙනවා අඟල් භාගයක් හෝ අඟල් 3 කාලක්. ඒක තමයි කැමති ප්‍රමාණය. අඟල් 3 කාල තමයි සාමාන්‍ය ගාන. ඉදිරියට මේක බටන් එකක් දාන්න. මෙතන ඉඩ එන්න ඕන. මොකද මේ ගවුමට අපි ටයි එකක් දානවා. මේ ගවුමට අපි ටයි එකක් දානවා. දාන නිසා මෙතනින් ඉඩ ඉතුරු කරන්න ඕන. මේ තියෙන්නේ කොලර් එකෙන් භාගෙ. මේ බලන්න කොලර් එක මේ පිටුපස මැද මේ ඉදිරිපස මේ කොලර් එකෙන් භාගෙ. මේක තමයි අපේ කොලර් එක. කොලර් එක ඉන්න තියලා පයිපින් පටියකින් තමයි මහලා තියෙන්නේ. මේ පයිපින් පටියකින් තමයි අල්ලලා නවලා ආපස්සට ලස්සනට මහලා තියෙන එක ඔයාලට මේ විදිහට මහ ගන්න පුළුවන්. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා ගවුම් මහති පයිපින් පටියක් මහගන්නේ කොහොමද කියලා දීලා තියෙන්නේ. කලින් වීඩියෝ එකක් නැවත බලන්න. එතකොට මතක් වෙයි. හරි. ඔය ටික තමයි ගවුම පැහැදිලි කරන්න තියෙන්නේ. මම අද ගවුම දැන් කපා ගන්න විදිහ කියලා දෙනවා. ඉස්සෙල්ලා අපි බලමු කොහොමද ලකුණු කරගන්නේ කියලා. ඉස්සෙල්ලා අපි බලමු ලකුණු කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මම ඔයාලට
කාලේ ඉතුරු කරගන්න ඕන නිසා මේ ටික බෝඩ් එකට ඇඳගත්තා. ඇඳගත්තාම මේ තියෙන්නේ අපේ මිමි. මේ මම ආදේශක මිම්මක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. මෙතනින් දීලා තියෙන්නේ මොකද්ද? ආදේශක මිමි තමයි මන් දීලා තියෙන්නේ. ඔයාලගේ චූටි දුවලා ඉන්නවනම් මොකද ඔයාලා කරන්න ඕන? චූටි දුවලාගේ මිම්ම අරගන්න ඕන. මිම්ම ගන්න විදිය මම ඔයාලට මුලින් මතක් කරලා තියෙනවා. කාලේ ඉතුරු කරගන්න ඕන නිසා මම නැවත ඒකට යන්නේ නැහැ. ඒවා නැවත ඔයාලට වීඩියෝ එකෙන් බලන්න පුළුවන් ආපස්සට ගියාම. මෙතනදී උඩ අරන් තියෙනවා උරහිස මිනුම. උරහිස මිනුම 12යි. 12 දෙකෙන් බෙදුවාම 6යි. 6ට මැවුම් වාසි භාගයක් එකතු කරන්න ඕන. එකතු කරාම 6මාරයි. ඒ 6මාර මේ තියෙන්නේ මම මෙතන ඇඳලා තියෙන්නේ මේ ඉදිරිපස. මේ පිටුපස. මේ කොලර එක මේ අත. එතකොට මේ තියෙන්නේ ඉදිරිපස පළුවේදී උරහිස බෙදීම දෙක ආපු උත්තරේට භාගයක් මැවුම් වාසි එකතු කරලා මෙතන ඉඳලා මෙතෙන්ට ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 6මාරක් තියෙනවා. ඊට පස්සේ 6මාර මේ උඩ ඉඳලා පහළට පාත් කරලා තියෙනවා අඟල් 1මාරක්. මේ උඩ රේඛාවේ 6මාර ලකුණු කරා මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 1මාරක් පාත් කළා. පාත් කළා මොකද කරේ? ඇල රේඛාවක් ඇඳගත්තා. ඇල රේඛාවක් ඇඳලා නැවත ටේප් එක මේ නැම්මට තියලා බලන්න ඕන 6මාරක් තියනවාද කියලා. දැන් මම ඔයාලට දැනුවත් කරේ නෑ රෙදි. රෙදි වල ගන්න ප්‍රමාණය. ඒක මම ඊළඟ සැරේට කියලා දෙන්නම්. ඔයාලා දන්නවා මේ රූප සටහනක් අදිනකොට හැම වෙලාවෙම නැම්මට තමයි ඉදිරිපස. මොකද මේකේ පොඩි විවරයක් තියෙන්නේ ඉදිරිපස ලොකු විවරයක් නෙමෙයි. ඉතින් රෙද්දේ මේ පැත්ත නැම්මට අරන් තියෙන්නේ. මේ පැත්ත නැම්මට තියෙන්නේ. එතකොට 1මාරයි උරහිස පාත් කළා. ඇල රේඛාවක් ඇඳගත්තා. නැවත උරහිස ලකුණු කරා 6මාර. ඊට පස්සේ මෙතන ඉඳලා මේ මුදුනේ ඉඳලා නැවත පහළට ලකුණු කර ගන්නවා මේ 6මාරම. ඒ 6මාර ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. කිහිලි කට අදින රේඛාව. එතකොට මේ උරහිස මුදුනේ ඉඳලා මෙතනට 6මාරක් පාත් කරනවා. මෙහෙම මෙතනට ලකුණු කරලා 6මාරක් පාත් කරා. මේකට අපි කියනවා පැගල් උස කියලා. 6මාරක් පාත් කරලා එතන ඉඳලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා. හරස් රේඛාවක් ඇඳලා පපුව අට ගත්තා 24යි කියලා. 24 4ෙන් බෙදුවා උත්තරයක් ආවා 6යි කියලා. 6ට දෙකක් එකතු කරලා 8යි. ඒකෝට මේ රේඛාවේ අඟල් 8ක් ලකුණු කරා. මේ රේඛාවේ අපි කීයක්ද අඟල් 8ක් ලකුණු කළා. මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නා පපුවට 4ෙන් බෙදලා එකක් එකතු කරලා යන්න කියලා. දැන් මේ සුදු ගවම කියන්නේ ඇඟට පහසුවට සැහැල්ලුවට අඳින ඇඳුම. ඇඟේ ගන්නට හිරට අඳින ඇඳුම නෙමෙයි. ඒ නිසා අපි ඇඳුමට බුරුලක් දෙන්න ඕනේ. මොකද දරුවෝ උදේ ඇඳාම හවස වෙනකම් ඇඳන් ඉන්න ඇඳුමක්. ඒ නිසා තමයි අඟල් දෙකක් එකතු කරන්නේ. දෙකක් එකතු කරලා මෙතනට 8යි. ඊළඟට ඉන්නවට 22යි. 4ෙන් බෙදුවා 5මාරයි. දෙකක් එකතු කරාම 7මාරයි. ඊට පස්සේ මේ රේඛාවේ ලකුණු කරනවා 7මාරයි. දැන් අපි උස ලකුණු කරන විදිහ චුට්ටක් බලලා උස ලකුණු කරන්නේ අපි ඔයාලට දැන් මේක මට මුලින් කියන්න අමතකුණා ඒකට ඔයාලා දන්නවා. මෙතනදී උස ලකුණු කරනකොට කරවට මිනුම 11යි 4ෙන් බෙදලා උත්තරය ආව 2මාරක්. 2මාරෙන් භාගයක් අඩු කරලා 2යි කියලා ගත්තා. 2 තමයි මේ හරස් රේඛාවේ මෙන්න මෙතන ඉඳලා මේ පැත්තට ලකුණු කරේ. 2 ලකුණු කරපු තැන ඉඳලා පහළට ගවුමේ උස, ඒ කියන්නේ කඳ උස. කඳ උස කීයද? කඳ උස මම මේකට දාලා නැහැ. මම පහලින් ලියන්නම්. ඉන දක්වා උස උරහිස සිට ඉන දක්වා උස උරහිස සිට ඉන දක්වා උස. මෙතන තියෙනවා මේ ඉන දක්වා උස 11යි. මේ මෙතන තියෙනවා ඉන දක්වා උස 11 එකක් එකතු කරලා 12යි. එතකොට මෙන්න මේ දෙක ලකුණු කරපු තැන ඉඳලා පහළට 12 ලකුණු කරනවා. ඉන දක්වා උස අපි 11ක් ගත්තා. හරස් රේඛාව දෙකක් ලකුණු කරා. එතන ඉඳලා 11යි එකතු කිරීම 1යි 12ක් ලකුණු කරා. ලකුණු කරලා මේ මිමි ටික ඇඳගත්තා. කොහොමද ඇඳගන්නේ? නැවත මම ආපහු පැහැදිලි කරගෙන යන්නම්. රෙද්ද නැම්මට ගත්තා. අපිට උඩ ඉඳන් පහළට ලකුණු කරන කොහොමද? උඩ රේඛාවක් නැම්ම රේඛාවේ හරහට රේඛාවක් ගහලා කෙලින් කරගත්තා.
ඉස්ස රේඛාව 6මාරයි කියලා ලකුණු කළා. 1මාරක් පාත් කරා. ඇල රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන ඒ රේඛාවෙත් 6මාර ලකුණු කරගත්තා. ලකුණු කරගෙන ඉවර වෙනා මෙතන ඉඳලා කරවට මිනුම. කරවට මිනුම 11යි 4න් බෙදුවා 2මාරයි භාගයක් අඩු කළා 2යි. අඩු කරපු භාගයේ හරහට ලකුණු කළා 2මාර පහළට ලකුණු කළා. අඩු කරපු භාගය හරහට ලකුණු කළා 2මාර පහළට ලකුණු කරලා කෙලින් රේඛාවක් ඇඳ ගන්න ඕන. මේ බලන්න මෙහෙම ඉස්සෙල්ලා අපි මෙන්න මෙහෙම කෙලින් රේඛාවක් V හැඩයට තියෙන්නේ. ඇඳලා මේ මැද හොයාගෙන අඟල් කාලක් ලකුණු කරනවා. මැද හොයාගෙන අඟල් කාලක් ලකුණු කරලා ඒක මෙන්න මෙහෙම වක්‍රාකාර කරලා ඇඳ ගන්න ඕන මේ. අඟල් කාලක් ලකුණු කරලා වක්‍රාකාරව ඇඳලා ඊට පස්සේ උඩින් මැහුම් වාසි කාලක් ලකුණු කර ගන්න ඕන මෙහෙම. උඩින් මැහුම් වාසි කාලක් ලකුණු කර ගන්නවා. ඔන්න අපි කර ඇඳගත්තේ මේ විදිහට ඉස්සෙල්ලා කරවල ඇඳගත්තේ රවුමට. කරවල පහතර කරලා ලොකු කරවලනේ මේක අපි කොලර් එකක් දාලා යනවා. ඊට පස්සේ දෙක ලකුණු කරපු තැන ඉඳලා උස ලකුණු කරා ඉන දක්වා උස 11 එකක් එකතු කළා 12යි කියලා. ඊට පස්සේ පපුව වල 24යි 4න් බෙදුවා 6යි එකතු කිරීම 2යි මේ රේඛාව පපුව රේඛාවේ ලකුණු කරා ඉන රේඛාවට ඉනවට 22යි 4න් බෙදුවා 5මාරයි දෙකක් එකතු කරා 7මාරයි. සුදු ගවුමක් නිසා අපි පොඩි හැඩයක් එන්න අඟලක ඩාට් එකක් දානවා. පොඩි හැඩයක් එන්න අඟලක ඩාට් එකක් දානවා. එතකොට අපි බලනවා ඉන මිනුම. දැන් මෙයාගේ ඉන්නවට 5මාරයිනේ. 5මාර දෙකෙන් බෙදුවාම 2මාරයි. මෙතන ඉඳලා 2මාර මෙතෙන්ට ලකුණු කරලා එතන ඉඳලා අඟලක් ලකුණු කරලා මේ ඔපනැල්ල අපි නිර්මාණය කරගන්නවා. මේ අඟලක ඔපනැල්ල පොඩි දරුවෙක් නිසා මේකේ උස කීයද? අඟල් 3මාර 4මාරයි. අඟල් 4ක් තිබ්බත් ඇති. 4මාරයි කියලා දාන්නකො මම. අඟල් 4මාරයි ඔපනැල්ලේ උස. ඊට පස්සේ මේ අංශය යා කරගන්නවා. යා කරනවා කිහිලි කටත් ඇඳගන්න විදිහ දන්නවනේ. කිහිලි කට රේඛාව උඩින් ඉඳන් පහළට පපුව දක්වා රේඛාවට ඇඳා මැද හොයාගත්තා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා හැඩ රේඛාවක් ඇඳලා කිහිලි කට ඇඳගත්තා. ඇඳගෙන අපි ඉදිරිපස්ස පළුව කපලා ඉවතට අරගන්නවා. අරගෙන ඉවර වෙනවා අපි ඊට පස්සේ මොකද කරන්නේ? පිටුපස්ස පළුවත් කපා ගන්න ඕන. පිටුපස්ස පළුව කපා ගන්න ඕන නැවතත් රෙද්ද නැම්මට තමයි තියාගන්නේ. නැවතත් රෙද්ද නැම්මට තියාගන්නේ. සමහරක් ඉස්කෝලවල තියෙනවා පිටුපස්ස දිගටම ඕපන් කරලා පිටුපස්සට බටන් අල්ලන්න ඕන 4ක් හෝ 3ක්. දැන් 40 කාලේ ඉස්කෝලේ දැන් විශාඛා වෙන්නේ දේබාලිකා සිරිමාවෝ ඒවා යන අයගේ පිටුපස්සේ තියෙනවා. පිටුපස්සට 40 කාලේ ඇවිදලා ඕපන් එකක් දාලා බටන් අල්ලන්න. කොලර් එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම ඉදිරිපස්සට තමයි විවරය එන්නේ. මෙතන ඉඳලා මේ විවරය. මේ විවරයත් අඟල් 5ක් දුරට දාන්න ඕන. මෙතන ඉඳලා විවරය අඟල් 5ක් දුරට ලකුණු කරන්න ඕන. ඊට පස්සේ දැන් ඉදිරිපස්ස කපලා ඉවතට ගත්තාම පිටුපස්ස පළුව කපා ගන්න නැවතත් අපි ඉදිරිපස්ස පළුව ගෙනල්ලා අනිත් පළුවේ තියා ගන්නවා මෙන්න මේ විදිහට. මේ දැන් මෙන්න මෙහෙම තියාගත්තා. මේ තියෙන්නේ ඉදිරිපස්ස කොටස. මේ තියෙන්නේ ඉදිරිපස්ස හර. මේ තියලා ඉවරේලා මෙතන ඉඳලා මේ තියෙන්නේ අපේ ඉදිරිපස්ස මෙතන. ඊට පස්සේ මොකද කරන්නේ? උරහිස කෙළවරෙන් ඉහළට අඟල් 1මාරයි. උරහිස මෙතන කෙළවරෙන් ඉහළට අඟල් 1මාරයි. කර කෙළවරෙන් ඉහළට අඟල් 1මාරයි. ලකුණු කරලා මේ වගේ හැඩ රේඛාවක් අදිනවා මේ විදිහට. හැඩ රේඛාවක් ඇඳලා මෙතන ඉඳලා මේ රේඛාව ඉහළට ඇදලා මෙතන යා කර ගන්නවා. දැන් මෙහෙම තිබ්බොත් මෙන්න මෙහෙමනේ එන්නේ අපි. දැන් මෙහෙමයි තියෙන්නේ. මේ තියෙන ඉදිරිපස්ස පළුව මේ තියෙන්නේ අපි වැඩි කරගත්ත 1මාර. මෙතන ඉඳලා ඉහළට 1මාරයි. මෙතන ඉඳලා ඉහළට 1මාරයි. ඇඳලා උඩින් හරස් රේඛාවක් ඇඳලා උරහිස්ස කොන මෙතෙන්ට කෝදුව තියලා යා කර ගන්නවා. ඊට පස්සේ මේ ඉදිරිපස්ස කර. ඒ කරත් ඒ විදිහටම උඩට ඇඳ ගන්නවා මේ. මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳලා ඉවර වෙලා මේ නැම්ම පැත්තෙන් මේ යා කරගත්ත තැන ඉඳලා පහළට අඟල් 1මාරක් පාත් කරනවා. පාත් කළා නැවත මේ වගේ කොටු හැඩයක් ඇඳලා මෙහෙම මේ කර ඇඳ ගන්නවා. මේ කර අඳිනකොට මෙහෙට රවුම් කරන්නේ නැහැ. මෙන්න මේ හතරස් හැඩයට මේ බලන්න මෙතන තියෙනවා එල්ල කුරක් වගේ පොඩි කොටුවක්. එතනින් පොඩ්ඩක් රවුම් කරන්න මෙහෙම. මෙන්න මෙහෙම. මේ විදිහට ඔන්නවම පොඩ්ඩයි රවුම් කරගන්න. මේ අත දැන් මෙතනදී ඉදිරිපස අත තියෙන්නේ මෙන්න මෙහෙම. ඉදිරිපස අත හැම වෙලාවෙම අඟල් භාගයක් ඇතුළට වැඩිපුර කැපලා තියෙන්නේ
ඇඳ ගන්නවා. ඒකෙත් මේ ඔපඩන්න අපිට ලකුණු කරගන්න පුළුවන් කාබන් කොලයක් තියලා ලකුණු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කෝදුව තියලා රෙදි කොටස අනිත් පැත්තට හරවලා ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි ඉවතර කපලා ගත්තට පස්සේ මෙතනදී මෙන්න මෙහෙමයි පේන්නේ. මේ තියෙන්නේ පිටුපස කර. මෙතනින් මේ ටික අයින් කළොත් මේ එන්නේ ඉදිරිපස කර. මේ විදිහටයි එන්නේ. ඊට පස්සේ අපි කොලර් එක නිර්මාණය කරගන්නවා. කොලර් එක නිර්මාණය කරගන්නකොට කරවට ප්‍රමාණය අඟල් 11යි. 11 දෙකෙන් බෙදුවාම උත්තරය 5මාරයි. 11 දෙකෙන් බෙදුවාම උත්තරය 5මාරයි. එතකොට අපි රෙදි කොටසක් අරගෙන කොලර් එකක් හැම වෙලාවෙම නිර්මාණය කරන්නේ දෙකට බෙදලා එක කොටසක්. දෙකට බෙදලා එක කොටසක් නිර්මාණය කරාම කොටස් දෙකම එනවා. එහෙනම් මෙතන ඉඳලා රෙදි කොටසක් අරගන්නවා. මේ 5මාරට වඩා තව එකතු කරගන්න ඕන අඟල් 3ක්. 5මාරට අපි එකතු කරගන්නවා අඟල් 3ක්. මෙතනට මම ලියන්නකො 3යි. එතකොට අඟල් 5යි 2 3යි 8යි 8මාරයි. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිග අඟල් 8මාරක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට දිග අඟල් 8මාරක් දිග. ඒ කියන්නේ දෙපැත්තම බැලුවාම කොලර් එකේ සම්පූර්ණ දිග වෙන්න ඕන. දෙක එකට එකතු කරාම 8මාරයි 8මාරයි අඟල් 17යි. අඟල් 17ක් දිග අඟල් 7ක් පළල කොටසක් අරගෙන තමයි අපි කොලර් එක නිර්මාණය කරගන්නේ. අඟල් 17ක් දිග අඟල් 7ක්. ඒ කියන්නේ මෙතනට වැහුණා 3ක් තියෙනවා. 3ටම අරන් කපා ගන්න බෑ. ඉතින් අපි තව වැඩිපුර අඟලක් ගන්නවා. එතකොට 3යි 3යි 6යි 1යි 7යි. අරගෙන නවා ගන්නවා. නම් මෙතන තියෙන්නේ නැම්මට. මෙතන හැම වෙලාවෙම නැම්මට. ඊට පස්සේ මේ නැම්මට අරගෙන උඩින් දිගටම රේඛාවක් ගහලා ඒ රේඛාව ඉඳන් පහළට අඟල් 3ක් ලකුණු කරනවා. ලකුණු කරලා මේ වට මෙතන තියෙන්නේ 5මාරයි. දැන් 5මාර වුණාට මේ කොලර් එක අපි ගත්ත ප්‍රමාණයට වඩා හැඩෙන් ඇතුළට හැරිලා ගැටලා තියෙනවා. ඒකට මෙතන 5මාරක අපේ 11ට වඩා වැඩි ප්‍රමාණයක් එනවා. ඒකට අපි කරන්නේ උරයිස් දෙක මූට්ටු කරලා දිග අතට පෙරලලා කර වට ප්‍රමාණය මැන ගන්නවා. කර වට ප්‍රමාණය මැනගෙන ඒ එන දුර මේ නැම්මේ ඉඳලා ඉදිරියට ලකුණු කරන්න ඕනේ. ඒ එන දුර මේ නැම්මේ ඉදිරියට ලකුණු කරාම සමහර විට 5මාර නෙමේ 6ක් වෙන්නත් පුළුවන්. ලකුණු කරලා එතන ඉඳලා ඉහළට රේඛාවක් ගහලා මේක කොටු හැඩයකට හදා ගන්නවා. මේ බලන්න මෙතනට ලකුණු කරා කරවට මැනලා එන දුර ඊට පස්සේ එතන ඉඳලා උඩට රේඛාවක් ගත්තහම මේ කොටු හැඩයක් තියෙනවා. කරේ හැඩය හදාගන්න මෙතන ඉඳලා ඉදිරියට අඟල් 2මාරක් ලකුණු කරනවා. එතනට 2මාරක් ලකුණු කරලා මෙතන ඉඳලා මෙතනට හැඩ රේඛාවක් ඇඳ ගන්නවා. හැඩ රේඛාවක් ඇඳලා අඳින්න ඉස්සෙල්ලා අපි මේකට මැහුම් වාසිත් භාගයක් එකතු කර ගන්න ඕනේ. නැත්නම් කොලර් එකට මැහුම් වාසි නැතුව යනවා. ඒකට අපි කරන්නේ මෙතනට භාගයක් එකතු කරලා මේ පැත්තට කරලා මේ හැඩේ මෙහෙම ඇඳ ගන්නවා මෙතනට. ඇඳලා මේ කෙළවරෙන් අඟල් කාලා මේ කෙළවරෙන් අඟල් කාලක් ඉහළට ඔසවලා අත කොලර් එක ඇඳ ගන්නවා. අඟල් කාලක් ඉහළට ඔසවලා කොලර් එක ඇඳලා කපා ගන්නවා. මේ තමයි අපේ සුදු ගවුමේ කොලර් එක. අත ඔයගොල්ලෝ දන්නවනේ අතේ ඉතින් පැහැදිලි කරන්න දෙයක් නැහැ. අත උස ගත්තා. අතේ උසට අඟල් එකක් එකතු කළා. එකතු කරලා වාටිය මහන්න තව අඟල් එකක් ඕනේ. එතකොට අපි මෙතෙන් එකතු කර ගන්නවා අත උසට අඟල් එකක් නෙමෙයි අඟල් දෙකක්. අඟල් දෙකක් එකතු කරන්න ඕනේ. එතකොට 5යි 2යි 7යි. මෙතන ඉඳලා මෙතෙන්ටම අඟල් 7ක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ටම අඟල් 7ක් තියෙනවා. අතේ උස අපි 5යි කියලා ගත්තොත් මේ උඩ ඉඳලා මෙතෙන්ට 5මාරක් ලකුණු කරන්න ඕනේ. ඇයි ඒ? උඩ අත්කටට මැහුම් වාසි භාගයක් තියෙන්න ඕනේ. එහෙනම් අපි මෙතෙන්ට 5මාරක් ලකුණු කරා. මෙතෙන්ට මැහුම් වාසි අඟලක් ලකුණු කරා. හැඩ රේඛාවක් ඇඳගත්තා. ඊට පස්සේ උඩ ඉඳලා අඟල් 3ක් පල්ලෙහාට පහත් කරලා හරස් රේඛාවක් ඇඳලා ඒකේ උරහිස මිනුව මැහුම් වාසි භාගයත් එක්ක හරහට ලකුණු කළා. ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳලා කොටස් 4කට බෙදලා මුල කොටසෙන් ඉහළට අඟල් භාගයයි මැද කොටසෙන් පහළට අඟල් භාගයයි ලකුණු කරලා අත්කට අපි මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ රේඛාවේ පහළ රේඛාවේ අත අග මිනුම 10යි දෙකට බෙදුවාම 5යි එකක් එකතු කරලා 6යි මෙතනට ලකුණු කරගන්නවා. මැහුම් වාසිත් එක්ක තියෙන්නේ මේව ලකුණු කරලා මෙතන එළියට හැඩ කරගන්නවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මොකද අපිට මේක කපලත් පෙන්නන්න ඕන. කාලය සීමා සහිත නිසා ඒ කාලය හරි කල්පනාකරණය කරගෙන
යන්න ඕන. දැන් මම මේක ඔයාලට රෙද්දේ කපන විදිහක් පෙන්නන්නම්. ඒකට මහ ගන්න ලේසියිනේ. දැන් සාය කොටස ගැන මම මෙතෙන්දි කතා කරේ නැහැ. සාය කොටසේදී අපි කරන්න ඕන සාය දක්වා උස අගල් 16යි. 16ට වාටිය අගල් දෙකමාරක් තියාගන්න ඕන. මේ සාය උසට වාටිය පළලත් එකතු කරන්න ඕන. වාටිය පළල අගල් දෙකක් නම් මම එකතු කරේ එකමාරයි. එතකොට වාටියට එකමාරයි ඉන්නට අගල් භාගයයි අගල් 2යි 16ට දෙකක් එකතු කරාම 18යි. එහෙනම් සාය උසට අපි අගල් 18ක් ගන්න ඕන. වාටිය පළල ඔයගොල්ලෝ වැඩිපුර තියනවා නම් ඒ වැඩිපුර තියෙන ගාන එකතු කරගන්න. එකතු කරලා තමයි මෙතන උත්තරේ ගන්න ඕන. 18ක් ගන්න ඕන. ඉන හදාගන්නේ ඉන වට දෙකට බෙදලා තව භාගයක් එකතු කරන්න ඕන. මේ ඉනට ඉන දෙකට බෙදලා තව භාගයක් එකතු කරන්න ඕන. ඒක මම දැන් සාය පපති කියලා දෙන්නම්. එතකොට ඉන වටේ එන්න ඕන 22 දෙකෙන් බෙදුවාම 11යි. 11ට 22ට 11 එකතු කරාම 33ක් එකතු වෙන්න ඕන මේ සාය ඉනට. මොකද අපි තියන්නේ අංගලේ රැලි. සායට තියන්නේ අපි අංගලේ රැලි. දැන් මම ඔයාලට මේක කපා ගන්න විදිහ පෙන්නන්නම්. දැන් අපි රෙදි කොටසක් ගත්තාම දැන් අපි සාමාන්‍ය සුදු ගවම අලුතෙන්ම ඉස්කෝලේ යන ළමයිවරු සුදු ගවම මහගන්න රෙදි මීටර එකමාරක් ඕන. අපි කියන්නේ බිඳුවේ පන්තිය ළමයි කියලා. නැත්නම් එකේ පන්තිය ළමයි කියලා. ඒගොල්ලන්ට අපි ගන්නවා රෙදි මීටර එකමාරක් 1 2 පන්ති වලට ඇති ළමයා සාමාන්‍යයට වඩා ටිකක් ලොකුවට ඇඟපත වැඩිච්ච ළමයෙකුට නම් මීටර එකමාරෙන් මහන්න මදි වෙනවා. එතකොට අපි 1.3 කාලයකට යන්න ඕන. හැටියට උසේ හැටියට තමයි රෙදි ප්‍රමාණය වැඩි වෙන්නේ. සාමාන්‍ය අපි බිඳුවේ පන්තිය ළමයිට නම් එකමාරෙන් මහන්නේ. එතකොට අපි රෙදි මීටර එකමාර ගත්තාම සාය කොටස කඩලා වෙන් කර ගන්න ඕනේ. දැන් මම කියනවා මේ තියෙන්නේ මෙතන රෙදි මීටර එකමාරක් කියලා. එතකොට අපි කියමුකෝ සාය කොටසට අපි ගන්නවා වාටියට අඟල් 2යි සාය උස 18යි. එහෙනම් අඟල් 18යි. 18 කොටස් දෙකක් ඕනනේ අපිට. සායට යනවා ඉදිරිපස සහ පිටුපසට කොටස් දෙකයි. එහෙනම් අඟල් 20ක් 18ක් උස කොටස් දෙකක් මෙහෙම රෙද්ද නවා ගත්තාම අපි කියමු මෙහෙම රෙද්ද නැවුවා. මෙන්න ඔයාලා දන්නවනේ දාවාටියෙන් මම ඒවට යන්නේ අපිට කාලෙ මදි වෙන ඉඳලා මේ කොටස අඟල් 18ක් මෙතන තියෙනවා. 18 මොකද කරන්නේ අපි කපලා වෙන් කර ගන්නවා. ඒ කියන්නේ ඒක සාය කොටසට. ඊට පස්සේ මේ සාය කොටසට කපලා වෙන් කරාම සායේ ඉන කොටස රැලි ප්‍රමාණය හදා ගන්න අපිට දැන් මම කිව්වා 1:3 අනුපාතයට යන්න ඕන කියලා. එහෙනම් 22 දෙකට බෙදුවාම 11යි 22යි 11යි 33යි. දෙපැත්තට තව අඟල් වැඩිපුර තියාගන්න ඕන නම් අපි ගවම ඉනේ ගානට වඩා වැඩිපුර වාසි තියලා මහනවනේ අම්මලා ළමයා මහත් වෙනවා කියලා. එතකොට අපි තව අඟලක් විතර වැඩිපුර එකතු කර ගන්න ඕන. ඒ ටිකත් එකතු කරගෙන අපි රෙදි කොටස මෙතනදී කපලා අයින් කරාම ඉතුරු වෙන පැත්තෙන් අපේ ඉන බෑන්ඩ් එක කපා ගන්න පුළුවන්. අපි ඉනට දානවනේ පටිය. ඒක පළලින් අඟල් දෙකමාරක් අතුරට ගත්තාම ඉන බෑන්ඩ් එක කපා ගන්න. ඔන්න දැන් අපි සාය කොටස කපලා අයින් කරා. දැන් අපේ ඉතුරු කොටස මේ තියෙන්නේ. මේ ඉතුරු කොටසෙන් මම ඔයාලට කියලා දෙනවා ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකම එක විදිහට කපා ගන්න විදිහක්. දැන් මේ තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා 45. අපි රෙද්ද ගත්තාම රෙද්දේ පළල 45යි උඩ පැත්තට උස තියෙන්නේ. එතකොට මොකද කරන්නේ 45 දෙකට නැවුවා. මේක හැබැයි හැමෝටම ගන්න අමාරුයි. ඇයි ඒ? සමහරක් වෙලාවට පපුව ප්‍රමාණය වැඩි වුණාම යන්න බෑ. පපුව ප්‍රමාණය 4ෙන් බෙදලා එන උත්තරය 10ට අඩු වුණොත් කොටස් 4ම අපිට එකට කපා ගන්න පුළුවන්. සමහරක් වෙලාවට 11 මාරක් આવොත් අපි කරන්න ඕනේ ඉදිරිපස පළුව කපලා ඉවර කරලා ඊට පස්සේ අනිත් පැත්තට මාරු කරලා පිටුපස පළුව කපා ගන්න ඕනේ. දැන් මෙතනදී මම ලේසියට දෙක මේකට. දැන් එතකොට බත්තාම මේ පැත්තට රෙදි කොටස් දෙකක් තියෙනවා මෙතන. මේ කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකේ මෙතන ඉඳලා මෙතනට 45ක් තියෙනවා. මම මෙහෙම දෙකට නැවුවා. දෙකට නැවුවාම නැම්ම මගේ පැත්තට. නැම්ම මගේ පැත්තට තියෙන්නේ මෙතන 1 2 3 4ක් තියෙනවා කොටස්. ඊට පස්සේ මොකද කරන්නේ අපි මෙතන ඉඳලා අරගෙන මේ දකුණු අත පැත්තෙන් ටේප් එක තියලා අපි උස ලකුණු කර ගන්නවා. ටේප් එක තියලා අපි මොකද කරගන්නේ? අවශ්‍ය උස 12නේ අපි 12ක් ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳ ගන්නවා පහළට. මෙතන ඉඳලා 12. එහෙම නැති වුණත් අපිට මෙතන ඉඳලා ලකුණු කරගෙන ඇවිල්ලා පහළට ලකුණු කර ගන්න පුළුවන්. මොකද පල්ලෙහා ඉඩ තියෙනවා. ඊට පස්සේ අපි
ඊළඟට කරන දේ තමයි මේ උඩ කොටස් මේවා එක සමානව නැහැ. ඒකින්ද මොකද කරන්නේ මෙතනදී මේ කොටස මෙහෙම අඟල් භාගයක රේඛාවක් මෙහෙම තියලා රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි පිටිපස්සේදී කොටස අඟල් 1/2ක් ඉහළට එසෙව්වනේ. එතකොට මේ ඇඳගත්ත රේඛාව ඉඳලා අපි කරන්නේ අඟල් 1/2ක් මුලින් ලකුණු කර ගන්නවා. ඇයි ඒ? දැන් මම යන්නේ ඉදිරිපස සහ පිටුපස පළු දෙකම එක විට කපන්න. ඔන්න මම 1/2 ලකුණු කරගත්තා. ලකුණු කරගෙන මෙතන ඉඳලා ලකුණු කර ගන්නවා අපි 6/2යි කියලා මෙතනට. මෙතනට මෙහෙම 6/2යි කියලා ලකුණු කරගත්තා. ඊට පස්සේ මෙතන ඉඳලා 1/2ක් ලකුණු කරා. ලකුණු කරලා හැල රේඛාවක් මේ විදිහට ඇඳගත්තා. ඇඳගෙන නැවතත් 6/2 මෙතනට ලකුණු කළා. ඊට පස්සේ අපේ කරවට මිනුම. දැන් අපි උරහිස ලකුණු කරලා ඉවරයි. ඊළඟට අපි මොකද කරන්නේ? මෙතන ඉඳලා කරවට මිනුම බෙදාගත්තාම අපිට උත්තරයක් ආවා 2යි කියලා. පහළට 2/2යි මේ විදිහට ලකුණු කරලා මෙන්න මේක මේ විදිහට කෙලින් රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන මේ මැද හොයාගත්තා. අඟල් කාලක් මෙහෙම ටේප් එක තියලා මැනලා අඟල් කාලක් ලකුණු කරා. ලකුණු කරලා මෙහෙම වක්‍රාකාරව ලොකු වක්‍රයක් නෙවෙයි පොඩි වක්‍රයක්. මේ වක්‍රයේ මැදින් විතරයි. උඩ දෙක ලකුණු කරපු තැනයි මෙතන ඇඳපු තැනයි සමාන වෙන්න ඕනේ. මැද්දෙන් තමයි වක්‍රය ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා අපි දකුණු කරනවා උරහිස පළලම අඟල් 6/2 පහළට රැඟල් උස කියනවා අපි ඒකට ලකුණු කරනවා. හරස් රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා මොකද කරන්නේ? මෙතන ඉඳලා හරස් රේඛාව ඇඳලා මේකේ ඊළඟට ලකුණු කර ගන්නවා පපුවට 4ෙන් බෙදලා අපිට ආපු උත්තරය. පපුවට 4ෙන් බෙදලා ආව අපිට උත්තරයක් 8යි කියලා ලකුණු කරා. ඊට පස්සේ මේ 6 ඉඳලා පහළට කෙලින් රේඛාවක් අඳිනවා. මේ බලන්න. මෙහෙම රේඛාවක් ඇඳා මේකේ මැද හොයාගත්තා. මෙතන ඉඳලා මැද හොයාගත්තා. අඟල් භාගයක් ඇතුළට ලකුණු කළා. ලකුණු කරලා රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන ඉදිරිපස අත්කට මෙහෙම ඇඳගත්තා. ඉදිරිපස අත්කට ඇඳගත්තා. ඇඳගෙන ඉවර වෙනා ඊට පස්සේ මේ දෙක ලකුණු කරපු තැන ඉඳලා අපි උස ලකුණු කර ගන්නවා පහළට. උස ලකුණු කරලා හරස් රේඛාවක් අඳිනවා. ඇඳලා ඉවර වෙලා ඒකේ අපි ඉනවට හදාගත්තු මිම්ම 7/2යි මෙතනට ලකුණු කරා. පහළට ඇල රේඛාවක් ඇඳගත්තා. අංශේ යා කළා. ඊට පස්සේ මෙතන ඉඳලා 2/2ක් මෙතනට ලකුණු කළා. ලකුණු කරලා එතන ඉඳලා තව අඟලක් ලකුණු කළා. අඟලක් ලකුණු කරාම මැද භාගයේ ලකුණු කරලා ඉහළට අඟල් 3/2ක් ලකුණු කරලා ඔප්පනැල්ල ඇඳගත්තා. මේ බලන්න. මෙහෙම ඔප්පනැල්ල ඇඳගත්තා. ඊට පස්සේ මේකම අනිත් පැත්තට අපිට මාරු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳලා ඉහළට අඟල් 1/2ක් ලකුණු කළා. ඊට පස්සේ මෙතන ඉඳලා ඉහළටත් අඟල් 1/2ක් ලකුණු කරා. ලකුණු කරලා හරස් රේඛාවක් ඇඳගත්තා. ඇඳගෙන මේ රේඛාව උඩටම මේ විදිහටම යා කළා. දැන් මෙන්න මෙතනදී මම කොහොම මැහුම් වාසි කාලක් තියෙන්න ඕන කියලා. නැත්තම් කර ලොකු වෙනවා. ඊට පස්සේ මේ මැහුම් වාසි කාලෙම උඩට රේඛාවක් ඇඳලා මෙතනදී 1/2ක් ලකුණු කරලා මෙතනට යා කර ගන්නවා මෙහෙම. යා කරලා මෙන්න මෙතනින් පොඩි හැඩයක් දෙනවා. දැන් ඊට පස්සේ අත්කට මෙහෙමම තියෙනවා. මේ ඉදිරිපස අත්කටට සාපේක්ෂව මෙතනින් මෙහෙම අඟල් භාගයක් මේ විදිහට යා කර ගන්නවා මෙහෙම. ඉදිරිපසට සාපේක්ෂව. දැන් අපි මේක කපා ගන්නවා. මේ බලන්න කපා ගන්නකොට මේ විදිහට ඉස්සලම පිටුපස කර මෙහෙම කපා ගත්තා. ඊට පස්සේ අත මම මේ තනි කොටසක් කපන්නෙම නැතුව කොටස් දෙකම එකට කැපුවා ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙහෙම කපා ගත්තා. මෙතනදී අපි මේ කර මෙතනින් පිටුපස කර කපා ගත්තා. පිටුපස කර කපා ගත්තා. දැන් ඔන්න අපි මෙතන කොටස් දෙකම තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ අපි? පිටුපස කොටස ඔන්න අයින් කරගත්තා. මෙතනදී පිටුපස කොටස මේ විදිහට අයින් කරගත්තා. ඊට පස්සේ අපි ඉදිරිපස කොටස කපා ගන්නවා. මේ බලන්න. ඉදිරිපස කොටසේ අපිට කපන්න තියෙන්නේ අපි ඇඳගත්ත රේඛාව වලින්ම කපා ගන්නේ. මැහුම් වාසි කාලක් තියලා කර කපා ගත්තා. උරහිස කපලා ඊට පස්සේ ඉදිරිපස අත.
කපා ගත්තා. ඊට පස්සේ අපි කරන්නේ මේ කොටස් දෙක එකට තිබ්බහම මම ඔයාලට පෙන්නන්නම් මේ බලන්න. ඔන්න මේ විදියට පෙන්නුවාම මම හිතනවා මේ තියෙන්නේ ඔන්න මම කොටස් දෙකම එකට කැපුවේ. හැබැයි කොටස් දෙක එකට කපලා ලකාපාගත්තු කොටසෙන් කපලා දාලා වෙනස් වුණා කියන්න බෑ. මෙතනදී මේ බලන්න මෙතන අඟල් එකමාර පැහැදිලිව තියෙනවා. අත්කට කොටස පැහැදිලිව තියෙනවා. දැන් හරි කියලා මම හිතනවා. ඊට පස්සේ දැන් අපි කොලර් එකට යමු. අත කපා ගන්න විදිය දන්නවනේ. කොලර් එකට යනකොට මෙන්න උරයිස් දෙක මූට්ටු කළා. මෙතන ඉඳලා මෙතනට උරයිස් දෙක මූට්ටු කළා. මූට්ටු කරලා මේ වැඩිපුර ඇදයක් තියෙනවනම් ඒක මෙන්න මෙහෙම පොඩියට ගෙවෙන්න කපා ගන්න ඕන මෙතනින්. මෙහෙම කපාගෙන ඊට පස්සේ මොකද කරන්නේ? මේ ටේප් එක මේ භාගයයි තියෙන්නේ. මෙහෙම තියාගත්තා. මේ අතට නවාගත්තා. නවාගත්තාම 5යි 3 කාලක් තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ බලන්න මං කිව්වා කොලර් එක කපා ගන්න. දැන් අපි රෙදි කොටස කියලා හිතමුකෝ මේක. රෙදි කොටසක් අරගෙන මෙහෙම දිගට ඔයාලට මම අර කියපු ටික නැවත මොන හරි නොතේරෙන දේවල් තියෙනවා වීඩියෝ එක නැවත වරක් බලන්න. වීඩියෝ එක හොඳින් බලන්න ඇඳුම කපන්න ඉස්සෙල්ලා. හොඳට කන් දීලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පහසුයි. ඊට පස්සේ මේකට යන්න. මේ බලන්න. මොකද මම කාලයත් එක්ක තමයි බොහොම වැඩ කරන්නේ. මේ රෙදි කොටස දැන් අපි කොලර් එක වට ප්‍රමාණය ගත්තා 5යි 3 කාලක් ආවා. එතකොට තුනක් එකතු කරාම 8යි 3 කාලයි. දැන් මෙතන ඉඳලා 8යි 3 කාලක් මෙන්න මෙතනට තියෙන්නේ. තියලා ඊට පස්සේ මෙන්න මේම ඉස්සෙල්ලාම උඩින් රේඛාවක් ගහ ගන්නවා. මම පෑනෙන් ඇඳලා රෙදි වල පෑනෙන් පැන්සලෙන් අඳින්නේ ටේලරින් චෝක් එකකින් තමයි අඳින්න ඕනේ. මෙතන උඩ තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා අඟල් 3ක් ලකුණු කරගත්තා. මේ තියෙන්නේ නැම්මට. ඊට පස්සේ මේ කොලර් එක හරිම ලේසි. මෙහෙම ඇඳගත්ත රේඛාව. ඊට පස්සේ අපි 5යි 3 කාලෙට මැහුම් මාසිත් භාගයක් එකතු කරගන්නවා. එතකොට 6යි කාලයි. මෙතනට 6යි කාලයි කියලා ලකුණු කළා. මෙතනට අපි ගත්තාම 8යි 3 කාලයි මැහුම් එකතු කළා. මෙතන රේඛාවක් ගහලා මේ විදිහට ඇදට ඇඳගත්තා. මේ බලන්න ඇල රේඛාවක් අඳින්න තියෙන්නේ මෙහෙම. දැන් අපිට මේක තවත් ලේසි කරගන්න පුළුවන් මේ මැහුම් මාසි භාගෙත් එක්ක මෙතනට 6යි කාලයිනේ. ඒ රේඛාව දිගටම උඩට අඳින්න මෙහෙම. ඇඳලා මෙතනට අඟල් 2මාරක් ලකුණු කරන්න. එතකොට හරියම පහසුයි. මෙතන ඉඳලා මෙතනට අඟල් 2මාරක් ලකුණු කරා. ඊට පස්සේ මෙතනදී දැන් මැහුම් වාසිත් එක්කමයි තියෙන්නේ. අඟල් කාලක් ඉහළට ලකුණු කරලා මේ මැද මෙතන ඉඳලා මැද ගත්තාම මෙහෙම එන්නේ. මෙන්න මෙහෙම අතින් පොඩි වක්‍රාකාර හැඩයක්. මෙහෙම දුන්නා. දීලා මේක. දැන් මේ රේඛාව අපි කොලර් එක කපද්දි ගන්න ඕනේ මේ පැත්තත් නැම්මට. කොලර් එක කපද්දි මේ කොටසත් නැම්මට ගන්න ඕනේ මෙතනත් නැම්මට ගන්න ඕනේ. එතකොට අපේ කොටස් දෙකක් එන්නේ නැම්මට. මෙතනත් එන්නේ නැම්මට. උඩත් අපි ගන්න ඕන නැම්මට. ඒකට හේතුව තමයි සුදු ගවුමේ කොලර් එක. මම මේ කොලර් එකේ පෙන්නුවොත් ඔයාලට මෙතන මැහුමක් ගහලා නැහැ. මේ බලන්න. මේ උඩ අපි මැහුමක් ගහන්නේ නැහැ. ඒක නැම්මට අරන් තියෙන්නේ. ඒකින්ද මේක නැම්මට ගන්න ඕන. අරගෙන නැම්මට ගන්නේ උඩත් නැම්මට යටත් නැම්මට මේ නැම්ම වගේ දෙගුණයක් මේ පැත්තට අරගෙන මේ කොලර් එක දැන් ඔන්න කපා ගන්නවා. දැන් මම මෙතනදී ඔයාලට මේ විදිහට කපලා පෙන්නනවා. අත නම් ඔයාලට කපන්න දෙයක් නැහැ. අත කපා ගන්න විදිහ දන්නවා. මොකද මම අත කපන විදිහ කලින් කියලා තියෙන්නේ. ඒ අතම තමයි පොඩි දරුවෙක් නිසා අඟල් 4මාර වෙනකොට අඟල් 3මාර. දැන් සුදු ගාමනේ මේක අල්ල ගන්න විදිහ දන්නවනේ. මේ කොලර් එක මේ විදිහට තියලා මෙතන අර මම විවරේ මහන විදිය කියලා දුන්නා. ඒ විදියට විවරේ මහලා මෙතනින් ඉඩ ඉතුරු කරලා මෙහෙම අල්ලගෙන එන්න ඕන මෙතනට. ඇවිදිලා පයිපින් පටියෙන් තමයි කොලර් එක වහන්න ඕන. මම අද සතියේ ආපහු කොලර් එක මහන විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ මේ ඔපනෑලි. දැන් මේ ඩාට් එක අපිට මේ පැත්තට හරව ගන්න පුළුවන්. මෙහෙම තිබ්බා. මෙහෙම තියලා ඉවරලා යටට කාබන් කොලයක් තියලා මේක වීල් කරලා ගන්න පුළුවන්. මම හිතනවා බොහොම අමාරුවෙන් තමයි මේ චුට්ටක් බැලන්ස් කරගෙන ආවේ. ඔයාලට මොන හරි කියන්න දෙයක් තියනවද? විනාඩියෙන් දෙකෙන් කතා කරන්න. හරි එහෙනම් මම පන්ති ඉවර කරනවා. ආයු බෝවන් සෑම දිනාටම සුබ දවසක් වේවා. හරි ඔයාලට ආයුවන් 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 හරි ඔයාලට මොන හරි ඕන මට කෝල් කරලා අහන්න. මම එතකොට තව ටිකක් ෆෝන් එකේ
පැහැදිලි කරලා දෙන්නම් කෝල් කරලා අහන්න. හරි.